අපේ ආදරණීය මව්බිම අපේ ආදරණීය අම්මා මේ මොහොතේ තව දුරටත් අනතුරට පත් වෙමින් තිබෙනවා. අපි අයව බේරගන්න ඇයගේ දරුවන් හැටියට එක මිටට වැඩ කරන්න ඕන. තත්ත්වය ඉතාමත්ම බරපතලයි, භයානකයි, සංකීර්ණයි. ආයිබෝවන් අද 2022 මාර්තු 21 වැනිදා සඳුදා. අද අපි කතා කරන්නේ MCC ඉඩම් කොල්ලේ ගැන තවදුරටත්. වියරු තරුවේ කතාවමයි. පහුගිය 11 වැනිදා මීට දින කිහිපයකට කලින් හරියටම කිව්වොත් 2022 මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සනාථ කරන ආකාරයට ඉඩම් සංවර්ධන සංශෝධන පනත කිසිදු සංශෝධනයක් නැතුව සම්මත වෙනවා. මේ පනත් කෙටුම්පත ඉඩම් අමාත්‍යවරයා නල්ලමලි අමාත්‍යවරයා SM චන්ද්‍රසේන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 464 වන අධිකාරිය ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත විදිහට. SM චන්ද්‍රසේන දන්න ඉඩම් සංශෝධනයක් නැහැ. ඉඩම් සංවර්ධනයකුත් නැහැ. මෑන්ව දාලා තියෙන්නේ ඒ නොදන්නාකම, නොතේරෙනකම, නොහැකියාව නිසාම තමයි. හරියට බැසිවිල ධම්මලා රටට කෙලවනවා වගේ ඉඩම් ටිකට කෙලින්න දාලා තියෙන හාදය තමයි SM චන්ද්‍රසේන. රාජපක්ෂ කල්ලියේ හිතවතෙක් ඒ වගේම අවශ්‍ය වුණොත් අම්මා තාත්තා හරි විකුණලා දාන සූදානම් හාදේ. මෑන් මේ මුකුත්ම දන්නේ නැහැ. හැබැයි ගේම් එක টොප් එකටම ප්ලේ කරනවා. නිකන් දන්නේ නැහැ වගේනේ, ගමේ මිනිහෙක් වගේනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ තිත්තටම කරනවා. දැන් මේ සංශෝධනය අනුව ඉඩම් කොමසාරිස් ධූරය ඉඩම් කොමසාරිස් ජෙනරාල් ලෙස වඩා ශක්තිමත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ගේම් එකට අවශ්‍ය වුණොත් 15 යටතේ සඳහන් වෙනවා මේ ලියවිල්ලේ මේ ආඥාපනතේ කාර්ය සඳහා කලින් කලට අවශ්‍ය විය හැකි පරිදි ඉඩම් කොමසාරිස් වරයන්, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් වරයන්, සහකාරී ඉඩම් කොමසාරිස් වරයන් සහ එවැනි වෙනත් නිලධරයන් එක් තැනැත්තෙකු හෝ ඊට වැඩි තැනැත්තන් සංඛ්‍යාවක් පත් කරනු ලැබිය හැකිය. කොහොමද ඒක? ඉඩම් ටිකට කෙලින්න මෙච්චර වැඩ තියෙද්දි නිලධාරීන් බුරුතු පිටින් පත් කරගන්න උන්ට බලය ලබා දෙන්න ගෝඨා පාලනය සූදානම් වෙනවා. කාගේ බහටද? Pathfinder Foundation මග පෙන්වීමට අදාළව වොෂින්ටන් කොළුවා ඉන්ඩු පැසිෆික් රටට එරෙහි ඒජන්ට් මිලින්ද මොරගොඩගේ කල්ලියේ ඉගැන්වුම් බහට අනුව හොඳට මතක තියාගන්න. China One Belt One Road ඉන්ඩු පැසිෆික් චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට පංගු බෙරන වියරු තරුවේ කතාව. යලියලිත් ඔබට කියනවා. ඔබට කොච්චර එපා වුණත් කරන්න දෙයක් නැහැ. මේ තමයි කතාව. මින් එහා මෙහා එපිටින් මෙපිටින් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තමයි එකම කතාව. දැන් මේ අනුව උන්ට කැමැති උන් පත් කරගෙන මොකද කරන්න හදන්නේ? ඔබ දන්නවා සාමාන්‍යයෙන් විවිධ තත්වයන් තුල අහිංසක ගම් මට්ටමේ, බිම් මට්ටමේ අර සජිත් ප්‍රේමදාස කියන අර්ථයෙන් නෙවෙයි ගැඹුරු අර්ථයෙන් සාමාන්‍ය මහ ජනතාවට ලැබෙනවා ප්‍රධාන ඉඩම් ඔප්පු. විවිධ නම් වලින් කලින් කලට. ඒ කියන්නේ රජයේ ඉඩමක් ලැබෙනවා කිසිදු ගාස්තුවක් අය නොකර යම් පුද්ගලයින්ට. ඒවා විකුණන්න බෑ, උකස් කරන්න බෑ. ඒවා Tamanට පරිහරණය කරන්න පුළුවන්. එච්චරයි. දැන් කරලා තියෙන්නේ උකස් කරන්න පුළුවන් විතරක් නෙමෙයි බැහැර කරන්නත් පුළුවන් කියලා මුන් පනතක් සම්මත කරනවා. දින කීපයකට කලින්. අපි ඒ ගැන තමයි දැන් කතා කරන්නේ. උකස් කරනවා කියනකොටම දැන් බලන්න ඔවුන් හදනවා ලයිස්තුවක්. කාටද උකස් කරන්න පුළුවන්? බලපත්‍රලාභී වාණිජ බැංකුවක්. ඕනෑම එකක් විය හැකි බලපත්‍රලාභී වාණිජ බැංකුවක්. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව. ලංකා සංවර්ධන මුදල් සංස්ථාව. ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව. ඔන්න බැංකු ටික සහ ලියාපදිංචි මූල්‍ය ආයතන, වාණිජ ආයතන. ඊට අමතරව තියෙනවා ලියාපදිංචි කරනු ලැබූ යම් සංගමයක්, මහර කෙලියක්. ඒ කියන්නේ NGO එකක් වෙන්න පුළුවන්. ඕනෑම එකෙක් ලියාපදිංචි කළ සංගමයක්. කොහෙද ලියාපදිංචි කරන්නේ? ලියාපදිංචි කුමක්ද? අදාළ නැත. ලියාපදිංචි කළ කාගේ හරි ඒකල ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. තනි මුදලාලි කෙනෙක් වෙන්නත් පුළුවන්. ලියාපදිංචි කරන්න තරක් නැහැනේ. ලියාපදිංචි අර්ථ ගන්නවලත් නැහැ. අර්ථ නිරූපණය කරලත් නැහැ. මොන ලියාපදිංචියක්ද කියලා. ඒ කියන්නේ ඕනම තරව් කරුවෙකුට මේ ඉඩම් උකස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තවත් යදුමක් තියෙනවා. හෝ වෙනත් નિયમિત ආයතනයක් වෙත
ඒ කියන්නේ නියමිත ආයතනයක්. කවුද නියමිත ආයතනයක් කියලා තීරණය කරන්නේ? ග්‍රාම සේවකද? ප්‍රාදේශීය ලේකම්ද? පොලිසියද? මුන්ගේ අප්පලා අම්මලාද? කල්පනා කරලා බලන්න. මේ පනතෙන් හිඩස් හදනවා. හිඩස් හදන්නේ මොකටද? මුන්ට ඉඩම් ටික කොල්ල කන්න. මේ සිතියමට අනුව ඊ타මත්ම දරුණු අනාගත ඉරණමකට රට ගොදුරු කරන්න උන් ඉඩම් ටික කොල්ල කරන තවත් ඉදිරි පියවරක් තියලා. ඊ타මත්ම බරපතල තත්වයක්. ඔබ කල්පනා කරලා බලන්න අහිංසක දුප්පත් මිනිහෙකුට රජයේ ඉඩමක කොටසක් ලබා දෙනවා. තරවුකරුවෙක් දාලා උකස් ගන්නවා. අර අහිංසකයට ගෙවා ගන්න කොහොමවත් බෑනේ. එහෙම නැත්නම් ඇහැක් ගහලා ඒ විදිහේ රඟපෑමක් කරලා මේ ඉඩම අත්පත් කරගන්නවා. මුන් මිලදී ගන්නවා. දැන් රජයේ ඉඩම් මිලදී ගන්න බෑනේ. එහෙම ක්‍රමයක් නෑනේ. ඇමරිකානුවන්ට එක්කෝ චීනුන්ට ඉන්දියානුවන්ට දැන් බලපත්‍රයක් මගින් අහිංසක මිනිහෙකුට දීලා උකස් අරගෙන අත්පත් කරගන්න. කොහොමද කෙලියේ? මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩර් ඉත්තා වොෂින්ටන් කොළුවා නවදිල්ලි ඉඳලා දකුණු කකුලේ මාපටැඟිල්ල කටේ දාගෙන බඩ කස කස hina වෙනවා ඇති. මෑන් තමයි මේ උපදෙස් ලබා දෙන්නේ. ඇමරිකාවට ඉන්දියාවට අවශ්‍ය චීනුන්ට ගැළපෙන උපදෙස් සියල්ල ලබා දෙන්නේ ගෝඨා පාලනයේට ඊනියා යහපාලනයට ලබා දුන්නාseම මිලින්ද මොරගොඩ කල්ලිය පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් උන්ගේ මග පෙන්වීම අනුව තමයි මේ යන්නේ ඉස්සරහට. සජිත් ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකලා පාඨලි චම්පික රණවකලා අර හිරේ ඉඳලා රංජන රාමනායකලා මේ සියලු නටුම් නටන්නේ මේ එකම මගක් දිගේ රට තල්ලු කරගෙන යන්න. රැවටෙන්න එපා එකෙකුටවත් මුන් ඔක්කොම එකතු වෙලා මුන් පරයෝ පරට්ටියෝ රටට කෙලින්නමයි හදන්නේ. ඉතාමත්ම භයානක තැනක දැන් රට තිබෙන්නේ. ඉඩම් ප්‍රශ්නේ. දැන් මේ ආයතන ටික නම් කරලා ඊළඟට කියනවා එහෙම උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන්නේ. මෙන්න බරපතලම සිදුර. මෙතෙක් කල එහෙම ඉඩම් කැබැල්ලක් ප්‍රධානයකින් ලැබුණු මුල් වතාවේ නෙමෙයි දෙවෙනි වතාවේදී උකස් කිරීමේ බලය ලබා දුන්නා. උකස් කරන්න නම් ප්‍රාදේශීය ලේකම්වරයා අනුමැතිය ලබා දෙන්න ඕන. දැන් එස්.එම්. චන්ද්‍රසේන ධම්මවල මේ කළු බලලා ධම්මවල සම්මත කරගත්ත පනතට අනුව ප්‍රාදේශීය ලේකම්වරයා අයින් කළා දානවා. ප්‍රාදේශීය ලේකම් අවශ්‍ය නැහැ. නැවත ඔබට පැහැදිලි කරලා කිව්වොත් ඔබ හිතන්න මේ සිතියමට අදාළව යම් ප්‍රදේශයක රජයේ ඉඩම් ටිකක් තියෙනවා. ඒ ටික ගන්න ක්‍රමයක් නැහැ ඇමරිකානු සමාගමකට. එක්කෝ ඉන්දියානු සමාගමකට. චීනෙකුට වෙන්නත් පුළුවන්. මේ මැප් එකට අදාළව. අපි තවම හරියට මේවා දන්නේ නැහැ. ඒ ගන්න එකාට ඒ ඉඩම ලබා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ පැත්තේ ඉන්න කවුරු හරි අහිංසක මිනිස්සු ටිකක් අල්ලගෙන අහිංසක වෙන්නත් ඕනේ නැහැ. තරවකරු ටිකක් ධම්මලා උත්සවයක් තියලා උත්සවශ්‍රීයෙන් ඉඩම් ටික ප්‍රදාන කරනවා. ට්‍රිම්බල් සමාගම දැන් අපේ ලේ උරා බොන අපේ මිනින්දෝරුවොත් එක්ක ඉඩම් ටික මනිනවනේ. කල්ලි කට්ටි කරනවනේ දැන්. කල්ලි කට්ටි කරනවා. එතකොට මේ ඉඩම් කැබලි අර මිනිසුන්ට ලබා දෙනවා. දීලා X කියන තරවකරුවාගේ මොකක් හරි උකස් ආයතනයට ලියාපදිංචි කරන්න පුළුවන් ඕනම තැනක. ග්‍රාම සේවකටත් පුළුවන් ඒ වගේ වැඩක් කරන්න. එතකොට ඒ X කියන තරවකරුවා මේ ඉඩම් කැබලි ටික සේරම ගන්නවා කී හරි දීලා අපේ උන්ට කීයක් හරි දුන්නාම ඇතිනේ. දැක්කනේ අර සජබේ රිලා නැටුම අරක්කු ටිකක් දීලා කන්න දුන්නාම ඕන දෙයක් කරනවා. පාරේ තාරත් කනවා. එහෙම එකේ මේ කීයක් හරි කඩා ගන්න පුළුවන් වෙලාවනේ. ඊට පස්සේ මේ ඉඩම් කැබලි සියල්ලම මේ තරවකරුවා හරහා අර එක්ක ඇමරිකානුවා ඉන්දියානුවා චීනා ලබා ගන්නවා. මේවා කියන්නත් බෑ. කියනකොටම ගම් මට්ටමින් බිම් මට්ටමින් එක් සිත්ත එක් සත්ව දන්නවනේ. අපේ පරය පරට්ටි අප්පුහාමිලා මේ තරවුකාර වැඩේට බ්‍රෝකර් වැඩේට සෙට් වෙයි. දැන්ටවත් එහෙම කරලත් දන්නේ නැහැ. මල මගුලක් වෙන්නේ. මේවා අහනකොට මු සෙට් වෙනවා. ඔබ දන්නවද මේ මැද්දෙන් තවත් කතාවක් කියලා දාන්නම්. මේ ජල රකුසන්ට එරෙහිව පොත ලියන මුල් කාලේ පුද්ගලයන් සැහැණ ප්‍රමාණයක් මගේ පස්සෙන් ඇවිත් තොරතුරු අහනවා. තොරතුරු ඉල්ලන මම ඉතින් මුල් යුගයේ දන්නේ නැහැනේ මේ තරවුකාර ක්‍රීඩකයන්ගේ වතගොත තොරතුරු ලබා දෙනවා. මොකටද උන් තොරතුරු ඉල්ලලා තියෙන්නේ? NGOs අටව ගන්න. ඒ නම් ගම් ඔස්සේ හොයාගෙන ගිහිල්ලා ඒ තරවුකරු අල්ලගෙන NGO එකක් දාගන්න. තවත් එවුන් තමන්ගේ මහගෙදර මහා ලිඳ විකුණන්න. කල්පනා කරලා බලන්න. එහෙව් පරයෝ ඉන්න වටපිටාවක අපි මේ කතා කරන්නේ. දැන් ඉඩම් ටිකට කෙලින්න අවශ්‍ය පනත සම්මත කරගෙන ඉවරයි. හැබැයි මේ වැඩේ කරන්න ඕන පොළොවේනේ. අපි මහජනතා බල ගන්වල ගම් මට්ටමින් මිනිස්සු එක පොදියට එකතු කරමු. තොපිට අපේ ඉඩම් කොල්ලකන අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අපි අපේ සංඥාව ලබා දෙමු. ඊළඟට මේ පනතේ 30 මේ කෙටුම්පතට අදාළ අංකණයන් තමයි කියවන්නේ.
මේ පනත යටතේ යම් ඉඩම් කොටසක් බැහැර කිරීමේදී මෙන්න වචනේ බැහැර කිරීමේදී මොකද්ද බැහැර කරනවා කියන්නේ? කල්පනා කරලා බලන්න. බැහැර කරනවා කියන්නේ මොකද්ද? මේ විකුණන්න අවශ්‍ය තාක්ෂණික යෙදුමක් සංගවා ඇහැ වහලා ගැහිමක්. ඇහැ වහලා ගහන්නේ. කවුරුවත් දන්නේ නැහැනේ. බැහැර කිරීමේදී හෝ උකස් කිරීමේදී. ඒ කියන්නේ උකස් නොවන වෙනත් බැහැර කිරීමක්. දැන් මට ලැබුණා ප්‍රධානයකින් ඉඩම් කට්ටියක් මම උකස් කරනවා ඊට අමතරව බැහැර කරනවා. මොකද්ද බැහැර කරනවා කියන්නේ? නැවත ඔබට කියනවා ඇහැ වහලා එස්.එම්. චන්ද්‍රසේන කළු බලලව දාලා වැඩේ කරලා තියෙන ගෝඨා පාලනේ මිලින්ද මොරගොඩගේ උපදෙස් පරිදි රටට කෙලින්න. හොඳට මතක තියාගන්න. දැන් ඒ අනුව මේ පනත යටතේ යම් ඉඩම් කොටසක් බැහැර කිරීමේදී උකස් කිරීමේදී ඉඩම් කොටසේ අයිතිකරු විසින් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටි කියලා කරන්න ඕන වැඩේ කියලා තියෙනවා. මුන් හදන්නේ අහිංසක මිනිස්සු රවට්ටලා උන්ට කීයක් හරි දීලා අපේම කරපිටින් අපේම තරවුකරු නිර්මාණය කරලා උන් හරහා උන්ගේ බ්‍රෝකර් තරවුකාර වැඩ හරහා අපේ ඉඩම් ටිකට කෙලින්න. ඔන්න කතාව. ඔබ කල්පනා කරලා බලන්න දැන් සජිත් ප්‍රේමදාසගේ කල්ලිය අනුර කුමාර දිසානායකගේ කල්ලිය පාටලි චම්පික රණවකගේ කල්ලිය තවත් කල්ලි අර පැත්තෙන් සීපාල අමරසිංහලා සුදත්ත තිලකසිරිලා නාගානන්ද කොඩුතුවක්කුලා තවත් හැච්චෝ පැච්චෝ චමුදිත සමරවික්‍රමලා තවත් බොහෝ අය දේශපාලන සංවාද සහ කරුණු පැහැදිලි කිරීම සහ වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන බා යයි කියමින් අහිංසක මිනිස්සු ගුණාට අන්දවමි මේ සියල්ල යට ගහනව නේද? මොනවා ගැනද කතා කරන්නේ? මොනවා ගැනද කතා කරන්නේ? පෙට්‍රල් පෝලිං, ඩීසල් පෝලිං, භූමි තෙල් පෝලිං, ගෑස් පෝලිං. ඖෂධ නැහැ, අරක නැහැ, මේක නැහැ, කන්න නැහැ. ගෝඨා, go home, ගෝඨා, go home. සර් යන්න කියලා මොකද මේ කරන්නේ? අවධානය වෙන පැත්තකට යොමු කරලා රට තුල නෛතික ව්‍යුහාත්මක වෙනස්කම් කරලා වියරුතරුවේ කතාව ලියනවා. මේ සඳහා වඩාම කැමති වෙන්නේ කවුද? අනුර කුමාර දිසානායක. ඇයි? ආපු ගමන් ගේම ගහන්න අවශ්‍ය වටපිටාව ගෝඨ හදලා දෙනවා. බලයට ආවොත් 2024 ජනාධිපති වුණොත් පාඨලි චම්පික රණවක කිහිල්ල ගහගෙන ඉන්න 2019 ජාතික භෞතික සැලැස්මීමත් MCC කළු සිටියම තමයි ගෝඨා නීතිගත කරන්නේ. පාඨලි දිව හපාගෙන hina වෙන්නේ. වියරු hinaව පාඨලිගේ. සජිත් ප්‍රේමදාස ලොකුම ඉත්තා සජබ නායකයා මුකුත් දන්නේ නැහැ වගේ රට වටේ බඩු බෙදනවා. කොහෙන්ද මෑන්ට සල්ලි? බඩු බෙදන්න. බෝනගෙන්ද? චීනුන්ගෙද? ඉන්දියානුවන්ගෙද? ඇමරිකානුවන්ගෙද? මොන NGOs වලින්ද මෑන්ට සල්ලි හම්බ වෙන්නේ? ලිඳකින් වතුර උනනවා වගේ. මෑන්ට සල්ලි උනන්නේ කොහෙන්ද? ඒ සියල්ල මැද තියෙන්නේ මේ කතාව. බියරු තරුවේ කතාව. මුන් එකෙක්වත් පාර්ලිමේන්තුවේදී මේ ගැන හඬක් නැගුවේ නැහැ. ඉන් පිටත හඬක් නගන්නෙත් නැහැ. දන්නේ නැහැ වගේ ඉන්නවා. ගෝටට බැන බැසිල්ට බැන රටට කෙලවන්න අවශ්‍ය ව්‍යුහාත්මක තත්ත්වයන් නිර්මාණය කරන්න ඇරලා ෂේප් එකේ මහ ජනතාව නොමග යවනවා. අපි බූරුව තමයි. බට් බූරුවම නෙවෙයි කියලා ඔප්පු කරන්න දැන් කාලය ඇවිල්ලා. හොඳට මතක තියාගන්න මුන් හදන්නේ රජයේ ඉඩම් ටික ප්‍රධාන මගින් අහිංසක මිනිස්සුන්ගේ කරපිටින් කොල්ල කාලා නැවත ඔබට කියනවා ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට චීනුන්ට ලබා දීලා මේ මාරාන්තික සිතියම හදන්න. 2050 මෙන්න අපේ රට. ශ්‍රී ලාංකිකයන් වන අපි සිංහල දෙමළ මුස්ලිම් තුන් වර්ගෙම අවසානයේදී කෞතුකාගාර කතාවක් බවට පත් වෙනවා. මිනිමරු කොරිඩෝස් රට පුරාම ගුවන් යාන ප්‍රහාරක මධ්‍යස්ථාන රට පුරාම මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. සිතියම මත රට වටේට ප්‍රහාරක යාන රඳවන නෞකා ප්‍රහාරක අංගන අපේ අනාගත පරම්පරාවන්ට හූල්ල වහල්ලු වගේ මියැදෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මෙහෙම ගියොත්. අපි දැන් මොකද්ද කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. මේ සංවාදයට සම්බන්ධයි ගෝඨා පාලනයේ ඕගැනික් රිලා නැටුම. චාපා on organic agriculture අධ්‍යයනය කරන වැඩසටහන් මාලාවක් රසායනික පොහොර ඇතුළු යෙදවුම් ක්‍රීඩා භාණ්ඩයක් බවට පත් කරගෙන තමන්ගේම කල්ලියකට ලයිස්තුගත කරමින් එය කේන්ද්‍රගත කරන අතරතුර චීනයයි ඉන්දියාවේ අල්ලගෙන කාබනික පොහොර නැටුමක් නටලා රිලා නැටුමක් නටලා අපේ මුදල් කෝටි ගණන් කාබාසිනියා කරලා උන්ට ගෙවන්නත් සලස්සලා අපේ පොළොවත් විනාශ කරලා
ගොවියන්ට ගොවිතැන එපා කෙරෙව්වා. එහි එක අරමුණක් තමයි අපි දිගටම කතා කරුවා ඉඩම් කොල්ල කණ එක. හිතන්න ප්‍රධානීකින් ලැබුණු රජයේ ඉඩමක ගොවිතැන් කරන අහිංසක ගම්වැසියෙක්. ඔහුට ගොවිතැන් කරගන්න ක්‍රමයක් නැහැ. අස්වැන්න නෙලා ගන්න බෑ. පොහොර නැහැ. අවසානයේදී මොකද්ද වෙන්නේ? තරවුකාර පරයින්ගේ පරට්ටියන්ගේ සමාගමක් ඇවිල්ලා තරවුකාරයෙක් ධම්මල අර ඉඩම උකස් ගන්නවා. උකස් අරගෙන කෙල්ලම දානවා. එතකොට කාබනික පොහොර රිලා නැටුම නැටෙවිත් ගෝඨා පාලනය හරහා මේ පරයොමයි පරට්ටියොමයි ඒ පරයෝ පරට්ටිය අල්ලගෙන දැන් ඊට අවශ්‍ය නෛතික පසුබිම එස්.එම්. චන්ද්‍රසේන දාලා සකස් කරනවා. ඔබ තවම පිළිගන්නේ නැද්ද? ඔබ තවම හිතනවාද සජිත් 2024 බලයට ගෙනල්ලා? එක්ක අනුරව 2024 බලයට ගෙනල්ලා? පාඨලීව 2024 බලයට ගෙනල්ලා? එක්වර හිරේ ඉන්න රංජන් කියන දේශපාලන ඝාතකයා බලයට ගෙනල්ලා? ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා බලයට ගෙනල්ලා? වෙන මොකෙක් හරි බලයට ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා මේ පරයෝ පරක්කිය ඔක්කොම මේ වැඩේට සම්බන්ධයි. දැන් නෛතික ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා. ඒවට කෙලින්ම සම්බන්ධයි අලි සබ්රි ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍ය අලි සබ්රි වරින් වර ඔය පාර්ලිමේන්තුවේදී කියන්නේ අපි දැන් නෛතික තත්ත්වයන් රටේ ව්‍යුහාත්මක තත්ත්වයන් වෙනස් කරමින් ඉන්නේ අපි දිගුකාලීන සැලැස්මක ඉන්නේ කියලා කියන්නේ මේවා තමයි. ඔබටවත් මටවත් මේවා කරන්න බෑනේ. හොඳට මතක තියාගන්න. දශක කීපයක් තිස්සේ ඇමරිකානුවන් ඉන්දියානුවන් එකට එකතු වෙලා ඊට සමාන්තරව චීනු ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ විවිධ තරවුකාර සංවිධාන විශේෂයෙන්ම පරිසරය ගැන කතා කරන NGOs පරිසර වේදින්නයි කියා ගන්න NGO කාර්යෝ දාලා තවත් වෘත්තිකයන් මෙලදී අරගෙන මේ රටේ ඉඩම් පිළිබඳ රිසර්ච් කරලා තියෙන්නේ. කොහේ මොන ඉඩම්ද අපි කොල්ල කන්නේ? එහෙම නැත්නම් මේ සිතීම හදන්න බෑ. පාටලි චම්පික රණවක හරහා 2019 දී ජාතික භෞතික සලස්ම නමින් මේ සිතීම නීතිගත කරගන්න බෑනේ. අපි කාලා බීලා චූ දාලා උඩ බලාගෙන බඩ උඩ දාගෙන බුදියනකොට උන් දිවා රැහැ වෙහෙස මහන්සි වෙලා අපේ රට පිළිබඳ රිසර්ච් කරලා උන්ගේ think tank එක හරහා ගමන ලෑස්ති කරලා තියෙනවා. අපි ජීවත් වෙනවද මියා දෙනවද? තීරණය කරන්න. ජීවිතේද මරණයද? ඉතිරිව තිබෙන්නේ එපමණමයි. තීරණය ඔබ දැන් ගත්තොත් ඔබ දැනුමින් බල ගැන්විලා අනිත්‍යුන් දැනුමින් බල ගන්වල එක මිටකට ශ්‍රී ලාංකේය ජාතිය හැටියට 78 විවස්ථා මත හිටගෙන මේ භයානක තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉවරටම ඉවර වෙනවා. අපේ ආදරණීය අම්මා අපේ මව්බිම විනාශ වෙලා අපිත් විනාශ වෙලා අපේ ශ්‍රී ලාංකේය කතාව නූතන ජාතිකත්වයේ කතාව ඉතිහාසය තුල කෞතුකාගාර සටහනක් පමණක් බවට පත් වෙනවා. ඔබ කරන්නේ කුමක්ද? කල්පනා කරලා ඔබම තීරණයක් ගන්න. ඔබ වහල් සේවයේ තවදුරටත් යෙදෙනවද? එහෙම නැත්නම් අලුත් විදිහකට වෙනම විදිහකට කල්පනා කරලා රට පැත්තේ හිට ගන්නවාද? රට වෙනුවෙන් අරගල කරනවාද? මේ අන්කවර කතාවක්වත් නෙමෙයි වියරු තරුවේ කතාවමයි. තීරණයක් ගන්න.